ආණ්ඩුවේ විකිණීමේ ක්‍රියාවලිය අපේ රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන අපේ රටේ සංවර්ධනයේදී උපාය මාර්ගික වැදගත් ස්ථාන විකිණීමේ ක්‍රියාවලිය දක්වා දැන් අවතීර්ණ වෙලා තිබෙනවා. එහි ප්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා දැන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත විකිණීම සඳහා දරන ප්‍රයත්නය. අප කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේදී වැදගත්ම ස්ථානයක් අපිට හිමිවන්නේ අපේ රට පිහිටා තිබෙන ස්ථානය. ඒ ස්ථානය අනුව තමයි අපේ රටේ ආර්ථික උපාය මාර්ගය සකස් කිරීමේදී වැදගත් ශේස්ත්‍ර ගණනාවක් තෝරාගත හැකි වන්නේ. ඒ අනුව බහණ්ඩ හුවමාරු කිරීමේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ඉතාමත් හොඳ විභවතාවයක් සහ ඉඩක් අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේදී හිමි වී තිබෙනවා මේ පිහිටීමත් සමග. ඒ නිසාම තමයි ලංකාවේ කොළඹ වරාය ලෝකේ වරායවල් ශ්‍රේණිගත කිරීමේදී 26 වෙනි ස්ථානය උසුලන්නේ. සාමාන්‍ය ගත්තොත් ඒ වරායවල් 26 ඇතුළත චීන වරායවල් 8ක් තිබෙනවා. ලෝකේ පළමු වරාය හැටියට හඳුන්වන්නේ චීනයේ වැඩිම කන්ටේනර් බහලුම් හුවමාරු කරන වරාය වෙනවා. ඒක අපිට අරුම පුදුම දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද චීන විශාල රාජ්‍යයක්, විශාල නිෂ්පාදනයක් තියෙන රාජ්‍යයක්, විශාල ජනගහනයක් තියෙන රාජ්‍යයක්. ඒ නිසා බහණ්ඩ ගෙන්වීම සහ බහණ්ඩ පැටවීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වරායන් ගොඩනැගීම චීනය අපිට අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ 26 ඇතුළත චීන වරායවල්, ඒ කියන්නේ කොළඹ වරාය 26 ස්ථාන උසුලනකොට ඒ 26 ඇතුළත චීන වරායවල් 8ක් තිබෙනවා. ජපාන වරායවල් 2ක් තිබෙනවා. මැලේසියානු වරායවල් 2ක් තිබෙනවා. ඒ අනුව ගත්තාම රටවල් ලෙස ගත්තොත් අපි ආසන්න වශයෙන් ලෝකේ 14 වෙනි ස්ථානයේ වගේ උසුලනවා වරායක් හැටියට. ඒ කුමක් නිසාද? අපේ රට විශාල වෙළඳපොළක් තියෙන රටක් වූ නිසා විශාල බහණ්ඩ ආනයන කරන රාජ්‍යයක් නොවේ. අපේ නිෂ්පාදනය කඩා වැටීම නිසා අපි ආනයනයේ බහණ්ඩ කියනවා තමයි. හැබැයි මේක කුඩා ජනගහනයක් නිසා අපි විශාල ආනයනික බහණ්ඩ කියන රාජ්‍යයක් නොවේ. අපේ රටේ සාමාන්‍ය ගත්තොත් ආනයනික වියදම වසරකට ඩොලර් බිලියන 20යි. අපි විශාල ලෙස නිෂ්පාදනය කඩා වැටිච්ච රාජ්‍යයක් නිසා අපි විශාල බහණ්ඩ අපනයන කරන රාජ්‍යකුත් නෙවෙයි. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. එන අපේ වරාය අපේ රට ඉලක්ක කරගත්තු වෙළඳපොළ හැටියට පවතින්නේ ඩොලර් බිලියන 30ක වෙළඳපොළ. ඩොලර් බිලියන 20ක බහණ්ඩ ආනයනය සහ ඩොලර් බිලියන 10ක අපනයනය තමයි අපේ වෙළඳපොළ තිබෙන්නේ. අපේ වරාය උසුලන්නේ අපේ රට වෙනුවෙන් ඩොලර් බිලියන 30ක බහණ්ඩ උපමාරු. හැබැයි එවැනි කුඩා වෙළඳපොළක් සහිත අපේ රටේ ලෝකේ වරායවල් අතර 26 වෙනි ස්ථානයේ එළඹී තිබෙන්නේ ඒ අන් කවරක් නිසාවත් නොවේ. කොළඹ වරාය ප්‍රතිනැව්ගත කිරීමේදී කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙන නිසා. මේ 26 ඇතුළත අපිට අසල්වැසි විශාල රාජ්‍යයක් වෙන ඉන්දියාව, විශාල ජනගහනයක් තියෙන ඉන්දියාව, විශාල නිෂ්පාදනයක් කරන ඉන්දියාවේ කිසිදු වරායක කොළඹ වරායේ තරම් බහලුම් කන්ටේනර් වුමාරු කරන්නේ නැහැ. ඉන්දියානු සෑම වරායක්ම තිබෙන්නේ කොළඹ වරායට යටින්. ඒකම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ කොළඹ වරායේ ප්‍රමුඛ ස්ථානයට ඇවිත් තිබෙන්නේ ප්‍රතිනැව්ගත කිරීම නාවික කේන්ද්‍රයක් ලෙස. වෙන රටවල් වල නිෂ්පාදනය කරන බහණ්ඩ කොළඹ වරාය වෙත පැමිණ නැවත වෙන රටවල් වෙත බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. ඉතා වැදගත් ඒක. එනිසා මේ නාවික ගමනාගමනය අපේ රටේ පිහිටීමේ තිබෙන වැදගත් සාධක මත තමයි මේ කොළඹ වරාය වැදගත් ස්ථානයක් උසුලන්නේ. එහෙනම් අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේදී වැදගත්ම ස්ථානයක් මේ කොළඹ වරාය උසුලන.
ඒ විතරක් නෙවෙයි. මේ කොළඹ වරායත් එක්ක අනුබද්ධව උපවරායවල් ලෙස ගාලු වරායත් හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට තාමත් වැදගත් ලෝකයේම පිහිටි ස්වභාවික ගැඹුරු වරාය ත්‍රිකුණාමල වරායත් අපිට හිමිව තිබෙනවා. ඒ අතර ඔළුවිල් වරාය, කංකසන්තුරේ වරාය, පොයින්ට් පේදුරුතුඩිය වරාය වැනි කුඩා වරායවල ඊට අමතරව අපිට තිබෙනවා. ඒ නිසා අපේ රට දූපතක් වීම, අපේ රටේ පිහිටීම, නාවික ගමනාගමනය ආසන්නයේදී අපේ රට හරහා වැටී තිබෙමත් කියන සාධක මත අපේ රට ආර්ථික උපාය මාර්ගයේදී වරාය එහෙම නැත්නම් නාවික කේන්ද්‍රස්ථානයක හැටියට වර්ධනය කිරීම වැඩි උපයෝගීතාවයක් විභවයක් තිබෙනවා. නමුත් මේ පාලකයන් කරන්න හදන්නේ කුමක්ද? එක පැත්තකින් හම්බන්තොට විකිණීම සඳහා පිඹුරුපස් සකස් කොට අවසන් වී තිබෙනවා. මේ පිළිබඳ ජනතාවගේ විරෝධය, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි විසින් නගා තිබෙන විරෝධය, ඒ වගේම පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමේදී සහ පාර්ලිමේන්තුවේදී අපි පෙන්වා දෙන ලද කරුණු අනුව ආණ්ඩුව එකඟතාවයකට අවිල්ලා තිබෙනවා කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් නොකරන බවට. මා කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අත්සන් කරොත් හරි කියන එක නෙවෙයි. නමුත් අඩුම තරමේ ජනතාවට මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගැනීමවත් අයිතිය තිබෙනවා. ඒ අතර පසුගියදා සරත් පොන්සේකා මැතිතුමා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරලා තිබුණා. ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබා දීම සඳහා සාකච්ඡාවන්හි නිරත වෙනවා කියලා. මා හිතන්නේ ඔහු ඒ කරුණ කියන්නේ නැත්තේ බොහෝ දුරට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදු වූ සාකච්ඡාවක් නිසා. මොකද පොන්සේකා මහත්මයාට කවුරු හරි පාරේ හම් වෙලා කියපු දෙයක් හරි නැත්නම් ඉන්දියානු තානාපති කාර්යාලයෙන් කියපු දෙයක් හරි එහෙම නැත්නම් පත්තරයක තිබුණු දෙයක් හරි ප්‍රකාශ කරනව නෙවෙයි. ඔව් අමාත්‍යවරයෙක් හැටියට ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරීම සඳහා කටයුතු සාකච්ඡා කරමින් තිබෙන බව ප්‍රකාශ කරන්නේ අනිවාර්ය ලෙස මෙය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කොට තිබෙනවා. හැබැයි කිසිදු අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට කැබිනට් මණ්ඩලයේ තොරතුරු ඉදිරිපත් කර මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙන සියල්ල කියන්නේ නේ. රටට හොඳයි වගේ දැනෙන ඒවා කියනවා නරකයි වගේ දැනෙන ඒවා හංගන. ඔක තමයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගේ ස්වභාවය. ඔක තමයි හැමදාම සිද්ධ අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා කිසිදු අවස්ථාවකදී ආණ්ඩුව මෙම සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රකාශ කොට නැතුව තිබි නැහැ නිල වශයෙන්. හැබැයි සරත් පොන්සේකා මැතිතුමා අමාත්‍යවරයෙක් හැටියට ප්‍රකාශ සිදු කර තිබෙනවා. එය අප පිළිගත් ප්‍රකාශ බවට පත් වී තිබෙනවා. ත්‍රිකුණාමල වරාය ඉතාමත් වැදගත් ස්වභාවික වරායක් වගේම ඒ පළාත උතුරු මැද නැගෙනහිර ඒ පළාත අපේ සංවර්ධනයේදී ඒ වරාය කේන්ද්‍ර කරගත් සංවර්ධනය පිළිබඳ සැලකිය යුතු උපාය මාර්ග සකස් කළ හැකි තැන. ඒ වගේම ඉතිහාසී ත්‍රිකුණාමල වරාය කේන්ද්‍රගත කරගෙන අපේ රට විශාල විදේශ ආධිපත්‍යයක් මැදිහත් වීමේ තිබුණු යුගයක් අපි දැක්කා. විශේෂයෙන්ම ජය ජයවර්ධනගේ ආණ්ඩුව ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සඳහා ඇමරිකන් එක්සත් ජනපදයට පැවරීම සඳහා කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ වෙලාවේදී තමයි 1987 උතුරේ ප්‍රශ්නේ දඩබීමා කරගෙන ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරලා බලහත්කාරයෙන් පරිප්පු දාලා ඔබට මතක ඇති ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරා. ඒ ඉන්දු ලංකා ගිවිසුම ඉතා වැදගත් පරිච්ඡේදයක් තිබුණා ත්‍රිකුණාමල වරාය පිළිබඳව. ඉන්දියාවේ කිසිදු එකඟතාවයකින් තොරව ත්‍රිකුණාමල වරාය උපයෝග කර ගැනීම සඳහා කිසිදු රාජ්‍යයකට ඉඩකඩ ලබා නොදිය යුතුයි කියලා වගන්තියක් ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම ඉතිහාසයේ ඇමරිකන් එක්සත් ජනපදයේ පෙන්ටගනේ ආසියාව පිළිබඳ යුද සැලැස්මකදී ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්ටගනේ එල්ලා තිබෙන ආසියානු පිළිබඳ උන්ගේ යුද සැලැස්මේදී එක කළු තිතක් හැටියට නම් කොට තිබෙනවා. කියන්නේ තිතකින් නම් කොට තිබෙන ත්‍රිකුණාමල වරාය තිබෙන වැදගත්කම. ඒක ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි මේ කලාපයේ යුද්ධමය වශයෙන් වැදගත් ආරක්ෂක මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමල වරාය පත් වෙනවා. හැබැයි ඒ වරාය තමයි මේ ආණ්ඩුව ඉන්දියානුවට ලබා දීම සඳහා දැන් සාකච්ඡා කරමින් තිබෙන්නේ. ඒ අතර තමයි
ඒවා සාකච්ඡා මට්ටමේ තිබෙන අතර තමයි දැන් කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු තිබෙන ප්‍රධානතම බහලුම් පර්යන්තය විකිණීම සඳහා කටයුතු කරලා තිබෙනවා. අපි දන්නවා කොළඹ වරායේ මේ වන විට පර්යන්ත 5ක් ක්‍රියාත්මක වෙනවා. නැගෙනහිර බහලුම් පර්යන්තය, දකුණු බහලුම් පර්යන්තය, ජය බහලුම් පර්යන්තය, සමගි බහලුම් පර්යන්තය සහ රැජින බහලුම් පර්යන්තය. එතන මේකෙන් රැජින බහලුම් පර්යන්ත රැජින ජැටිය චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව කාලේ PNO සමාගමට විකුණා දනු ලැබුවා දිගු කාලින බදු පදනමට. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධූරයේ කාලේ අපේ රටේ කොළඹ වරායේ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘති ඒක ඉතා වැදගත්. කොළඹ වරායේ දකුණු මේ ගෝල් පේස් පිට්ටනියට පැත්තෙන් ඒ පැත්තේ දකුණු පැත්තෙන් තියෙන සංවර්ධන ව්‍යාපෘතියට අපි දියකඩනේ හැදුවා. તો ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් දියකඩනේ හදලා ජැටිය හදන්න දුන්නා චීනෙට. දැන් චීන සමාගමට කොළඹ වරායේ දකුණු බහලුම් පර්යන්තයේ මේ වන රාජපක්ෂ පාලනය විසින් පවරා තිබෙනවා. ඒ කොළඹ වරායේ දකුණු වරායේ නැගෙනහිර පර්යන්තය තමයි වරාය අධිකාරිය විසින් මෙහෙවනු ලැබුණේ. ඒ වෙනුවෙන් වරාය අධිකාරිය රුපියල් මිලියන 10800ක වියදමක් දැරුවා මේ බහලුම් පර්යන්තය ඉදිකිරීම වෙනුවෙන්. දැන් පසුගිය කාලේ කොළඹ වරායට ආපු බහලුම් හුවමාරු කරපු විදිහ බැලුවොත් 2001 වසරේ කොළඹ වරායට එන ලද මුළු බහලුම් වලින් 86ක් මෙහෙවනු ලැබුවේ ඒ වන විට ආණ්ඩු සතු තිබුණු ජය බහලුම් පර්යන්තයත් සමගි බහලුම් පර්යන්තයත් හරහා තමයි මෙහෙවනු ලැබුවේ 2001 86යි 2001 දී 14%යි PNO සමාගමට අයිති රැජින ජැටිය විසින් බහලුම් මෙහෙවනු ලැබුවේ 80ක් වරාය අධිකාරී ජැටි වලින් 14%ක් විකුණු ලද PNO සමාගමේ ජැටිය. හැබැයි 2016 වෙනකොට මොකද වුනේ? වරාය අධිකාරිය සතුව තිබුණු 86% බහලුම් මෙහෙවීමේ කොටස 38% දක්වා පහළ බහිනවා. 14% තිබුණු PNO සමාගමේ බහලුම් මෙහෙවීමේ කොටස 28% දක්වා ඉහළ යනවා. 2013 ආරම්භ කරන ලද දකුණු බහලුම් පර්යන්තයේ චීන සමාගම කොළඹ වරායේ මුළු බහලුම් වලින් 2013 ඉඳන් 2016 වෙනකොට අවුරුදු 3ක් ඇතුළත 28% දක්වා ඉහළ දානවා. ඒතර 2016 දී කොළඹ වරායේ මුළු බහලුම් ප්‍රමාණය මෙහි වෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති බහලුම් තුනෙන් 38කුත් රැජින ජැටියට ඒ කියන්නේ PNO සමාගම විසින් 28කුත් චීන සමාගම විසින් 34ක්. ඇයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලුම් වලින් පර්යන්ත වලින් බහලුම් ප්‍රමාණය අඩු වෙන්න හේතුව මොකක්ද? අඩු වෙන්න හේතුව තමයි කොළඹ වරායට එන නැව් වලින් මීටර 300ට වඩා නැව් ප්‍රමාණය 50%කින් වර්ධනය වී තිබෙනවා. ගැඹුර ගත්තොත් මීටර 14ට වඩා ගැඹුරු නැව් කොළඹ වරායට එන ප්‍රමාණය 119කින් වර්ධනය වී තිබෙනවා. එන ආවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් ඉන්නේ දැන් මීටර 14ට වඩා ගැඹුරු නැව්. ආවට වඩා 50ක් දැන් ඉන්නේ මීටර 300ට වඩා දිග නැව්. එම නැව් කිසිවක් මේ වන විට ශ්‍රී ලංකා රජයේ වරාය අධිකාරිය සතු තිබෙන ජය බහලුම් පර්යන්තයට හෝ සමගි බහලුම් පර්යන්තයට මේ ගේන්න බෑ. එනිසා මේ ගැඹුරු සහ දිගු නැව් ගෙන හැකිව තිබෙන එකම පර්යන්තය තමයි වරාය අධිකාරිය සතුව ශ්‍රී ලංකා රජයේ සතුව තිබෙන්නේ නැගෙනහිර බහලුම් පර්යන්තය. දැන් ආණ්ඩුව යෝජනා කරලා තිබෙන්නේ මොකද්ද? මිලියන 10800ක් වැය කොට ඉදිකොට තිබෙන මෙම නැගෙනහිර බහලුම් පර්යන්තය විකිණීම සඳහා ටෙන්ඩර් ගැලෙව්වා. අපි ගාව තිබෙනවා මෙමරන්ඩම් එක ඒ සඳහා අදපු දැනුම් දීමේ වාර්තාව. ඒ වාර්තාව ඉතා පැහැදිලි ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයා මුළුසුරුවල දරන ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන කමිටුවෙන් යෝජනා කරලා තිබෙනවා මෙම නැගෙනහිර බහලුම් පර්යන්තයෙන් 85% විකිණීම සඳහා යෝජනා කරලා තිබෙනවා 15%ක් ආණ්ඩුවේ පංගු තියාගන්න. හැබැයි කල යුතු තිබෙන්නේ කුමක්ද? නැගෙනහිර බහලුම් පර්යන්තය තමයි දිග නැව් සහ ගැඹුරු නැව් ගැනීම සඳහා වරාය අධිකාරිය සතු තිබෙන එකම පර්යන්තය.
එහෙනම් කල යුතු කුමක්ද? ඒ අපි මිලියන 10800ක් වැය කොට ඉදිකට තිබෙනවා නම් දැන් ඊට අවශ්‍ය දොඹකර ප්‍රමාණය ගැන අපි හයි කරන්න. අපි දොඹකර ටික හයි කරන්නේ. දොඹකර හයි කරන්න ආණ්ඩුව දොඹකර ඉදිකිරීම සඳහා ආණ්ඩුව කියනවා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. හැබැයි වරාය අධිකාරියේ තිබෙන මුදල් වලට මොකද්ද ආණ්ඩුව කරේ? සූර්යවැවේ පිට්ටනිය ඉදිකිරීම වෙනුවෙන්. අපි වරාය අධිකාරියට මොකද්ද තිබෙන පිට්ටනියක් ඉදිකිරීමයි? සූර්යවැව පිට්ටනිය ඉදිකිරීම වෙනුවෙන් මම කියන්නේ මේ මිලියන 50 ගණන් දෙනුනේ ඕන තරම් කියන්න පුළුවන්. ඒකට අපිට ඒක ගොඩක් සාකච්ඡා ප්‍රධාන ගණන් දෙක තුනක් මම ඔබට කියන්නම්. සූර්යවැව පිට්ටනිය ඉදිකිරීම වෙනුවෙන් වරාය අධිකාරිය වෙනුවෙන් මිලියන 5027ක් දරා තිබෙනවා. දසලක්ෂ 5027ක් පිට්ටනිය හදන වරාය අධිකාරිය වේදම් කරලා තිබෙනවා. හැබැයි නැගෙනහිර බහලුම් පර්යන්තයේ ජැටිටි මේ දොඹකර ටික අහි කරන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි ගාලු වරායේ දිය කඩනයක් හදන්න මිලියන 6000ක ණය මුදලක් කරන් තිබෙනවා 2008 දී. දිය කඩනයක් ගොඩනැගී වෙනුවෙන් මිලියන 6000ක ණය මුදලක් කරන් තිබෙනවා. මේ වන විට ඒ සඳහා චීන සමාගමකට කොන්ත්‍රාත්තු ලබා දීලා තිබෙනවා. මිලියන 549ක් එම සමාගමෙත ගෙවා තිබෙනවා. නමුත් 2008 ඉඳන් ඉදිකිරීම නතර කර තිබෙනවා. එතකොට මිලියන 6000ක ණයක් කරා මිලියන 527ක් දැනට නිර්මාණ කටයුතු වෙනුවෙන් වේදම් කරලා දැන් අවුරුදු 8ක් ඉදිකිරීම කටයුතු නතර කරලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව කියනවා දොඹකරකට සල්ලි නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි. අෆ්රොෆ් අමාත්‍යවරයා වරාය අමාත්‍යවරයා කාලේ ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ දිස්ත්‍රික්කය ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කේ වරායක් හදන්න. වෙලාවට අෆ්රොෆ් මහනුවර දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙක් නොවුනේ. ඒ අනුව ඔලිවිල් වල වරායක් හැදුවා. මේ ඔලිවිල් වල වරාය වෙනුවෙන් ඩෙන්මාර්ක් රජයෙන් යුරෝ මිලියන 46ක ණයක් ගත්තා. වරාය අධිකාරියෙන් රුපියල් මිලියන 531ක් වැය කරා. ඒ නාවික අභ්‍යාස විද්‍යාලයක් ගොඩනැගීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 800ක් වැය කරා. දැන් මොකද වෙලා තියෙන්නේ? නාවික අභ්‍යාස විද්‍යාලයක දරුවෙක් නෑ ඉගෙන ගන්න. දැන් මම දන්නවා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා හිටන එකේ විශ්වවිද්‍යාලයට පවරන්න කියලා අඩුම තරමේ. ඒ වගේම විවෘත කරලා දැන් අවුරුදු 5කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. එක නැවක් ඇවිල්ලා නැහැ ඔලිවිල් වරායට. එතකොට දොඹකර වලට සල්ලි නැහැ කියන ආණ්ඩුව මේ දේවල් නඩත්තු කරන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වැරදි පිළිවෙත් හේතු කොටගෙන තමයි මෙම බර වරාය අධිකාරියට දරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. 2015 අවුරුද්දේ විතරක් හම්බන්තොට වරාය සමුච්චිත පාඩුව 2015 වසරේ විතරක් මිලියන 37000යි. සංවර්ධන උපාය මාර්ගයක් නැහැ. ලොකු ණය මුදල් අරන් ඒ ගොඩනැගීම් පිළිබඳ කිසිදු දැක්මක් නැතුව වරායවල් ගොඩනැගීම් ප්‍රතිවිපාක. දැන් නිසා වරාය අධිකාරිය රජය විසින් ගනු ලැබූ වැරදි ප්‍රතිපත්තිම තීන්දුව හේතු කොටගෙන පළමු කොට කොළඹ වරාය රැජින ජැටියක් තැරීම ඊට පස්සේ දකුණු වරාය සංවර්ධන චීන සමාගමට බාර දීම දකුණු වරාය ජැටිය චීන සමාගමට බාර දීම නැගෙනහිර ජැටිය මත පමණක් කොළඹ වරාය මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියට මොකද අනිත් දෙකේ කුඩා නැව වෙන්න පුළුවන් සීමා වීම ගාලු වරාය හම්බන්තොට වරාය කංකාසන්තුරේ වරාය ඔලිවිල් වරාය ත්‍රිකුණමල වරාය පීදුරුතුඩේ වරාය සියලු වරායවල් වල මෙහෙයුම් කටයුතු අද දරන්නේ කොළඹ වරාය ආදායමයි. මේක සිද්ධ කළා තිබෙනවා. එනිසා කිසිදු ආර්ථික උපාය මාර්ගයක් හෝ දැක්මක් නොමැති වීමේ ප්‍රතිවිපාකවලට අපේ රටේ වැදගත්ම ආර්ථිකී පංගුව පවරා දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. නැගෙනහිර බහලුම් පර්යන්තෙන් 85% කරන 15% කොට සම්බ වෙන්නෙත් නෑ. ඔබ දන්නවා එහා ලංකාවක විකුණුවට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වික්කේ ආණ්ඩුවට 51යි ආණ්ඩුවට 49යි එමිරේට්ස් එකට 51යි. ඒ 49 ඒවා හම්බුන්නේ නෑ.
49ක් තියෙනකොට ඒක මෙහෙව්වේ. ආණ්ඩුවක් හැටියට නෙවෙයි. 49ක් තිබීදිත් ඒක පෞද්ගලික වුවමනාව මොනව කටයුතු කරා. ඉතින් 15ක් තියාගන්න කියන මොකක්ද? අඩුම තරමේ 15 ලාභාංශවත් ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්න මුළු කළමනාකරණයම කරන දේ තමයි අධික වියදම් පෙන්නලා ලාභය කුඩා කරලා පෙන්නනවා. මේක මොකද මේ හිමුමක් අපිට නේ කළමනාකරණ මෙහෙවන්නේ අපි නෙමෙයි. ඩිරෙක්ටර් බෝඩ් එකේ බහුතරය ඒගොල්ලෝ අතේ තියෙන්නේ. ඒ නිසා සමස්තය මොකද කරන්නේ? සමස්තය කළමනාකරණය හරහා ඔය ඉතාමත් අඩු ලාභ ප්‍රතිශතයක් පෙන්නලා තමයි ඒකට තමයි අපිට 15 දෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා රජයටත් අපේ රටේ මහජනයාගේ දීපලක් ලෙස සංවර්ධනය කර හැකි වැදගත් ස්ථාන විකිණීම සඳහා රැජිනේ ජටි චන්ද්‍රිකාගේ ආණ්ඩුව වික්කා වගේම දකුණු බහලුම් පර්යන්තය මහින්දගේ ආණ්ඩුව වික්කා වගේම අද නැගෙනහිර පර්යන්තය රනිල් විකුණන්න ලෑස්ති කරලා තිබෙනවා. ඒ නිසා අනිවාර්ය ලෙස මේ වැදගත් සම්පත අපේ රටේ සුරබි දෙන අපේ රටේ ආර්ථික මාර්ගයේ වැදගත්ම ස්ථානය විකිණීම සඳහා මේ දරණ ප්‍රයත්න නතර කළ යුතුයි. අපි ඔබෙන් ඉල්ලනවා දේශපාලන ව්‍යාපාරයකට අපි කාර්යභාරය ඉටු කරන්න සූදානම් මෙම විනාශකාරී ක්‍රියාමාර්ග නතර කිරීම සඳහා මාධ්‍යවේදීන් හැටියට ඔබ ඒ වෙනුවෙන් ලියන්න අහන්න අවදි කරමු. මේ ඔබෙත් අපෙත් මේ රටේ පොදු ජනතාවගේ දේපල සහ අනාගත ආර්ථිකය ඒ විකිණීම සඳහා රනිල් වික්‍රමසිංහ මෛත්‍රී සිරිපාල සිරිසේන මහත්මයා මේ හවුල් ආණ්ඩු දරන මේ ප්‍රයත්නය නතර කළ යුතුයි. අපි වරාය අමාත්‍යවරයා හැටියට අර්ජුන රණතුංගගෙන් ඉල්ලා හිටියා. ඔහුට අපි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ යම් කීර්තිමත් ඉතිහාසයක් තියෙන කෙනෙක්. හැබැයි අපි ඔහුගෙන් ඉල්ලනවා ඔහුගේ පාලනය කාලය තුළ ඔහුගේ අපකීර්තිමත් වරාය අමාත්‍යවරයා බවට පත් වෙන්න එපා. රටේ ජනතාවගේ දේපල විකිණීමේ හවුල්කරුවෙක් බවට පත් වෙනවා. අපි ඔහුට කියනවා ඒක. ඔහුට ක්‍රිකට් පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් තිබුණාට වරාය ඇමතිවරයා හැටියට අපකීර්තිමත් ඉතිහාසයක් නිර්මාණය වීම වැළැක්විය යුතුයි ඔහු විසින්. ඒක ඔහුගේ කාර්යය. එනිසා අපේ වෘක්ෂ සමිති ව්‍යාපාරය අපි මේ රටේ පොදු ජනයා මේ රටේ වැදගත්ම ආර්ථික උපාය මාර්ග මර්මස්ථාන විකිණීම සඳහා රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩු දරන මේ ප්‍රයත්නය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම උද්ඝෝෂණ සටන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් එළඹෙන පළවෙනිදා පෙබරවාරි මාසේ පළවෙනිදා කොළඹ කේන්ද්‍ර කරගෙන දැවැන්ත වරාය කේන්ද්‍ර කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් අප සූදානම් කරලා තිබෙනවා. අපේ වෘක්ෂ සමිති ව්‍යාපාරයේ අනෙක් වෘක්ෂ සමිතිත් එක්ක ඒකාබද්ධ. අපිට අනෙක් වෘක්ෂ සමිති එක්ක දේශපාලන යම් මතමතාන්තර තියෙන පුළුවන්. හැබැයි වරාය රැක ගැනීම පිළිබඳ සටනේදී අපේ රටේ ආර්ථික වැදගත්ම ආර්ථික මර්මස්ථානය ආරක්ෂා කර ගැනීම සටනේදී බොහෝ වෘත්තීය සමිතිත් එක්ක එකඟතාවයකට එීම හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා වරාය නියෝජනය කරන බොහෝ වෘත්ති සමිති සහ අපේ පක්ෂයත් අපි කවුරුත් එකතු වී මේ විනාශකාරී ප්‍රයත්න වැළැක්විය යුතුයි. ඒ වෙනුවෙන් මේ වන විටත් අපේ වෘත්ති සමිතිය සහ පොදු වෘත්ති සමිතිය ඒකාබද්ධව දැනුවත් කිරීමේ ව්‍යාපාර, කළුපට බෙදීමේ ව්‍යාපාර, කුඩා ජනහමු පැවැත්වීමේ ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. ඒ මොකද අපි හිතනවාට වඩා වැඩි වේගයෙන් මේ පාලකයෝ මේ විනාශකාරී ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙන යමින් තිබෙනවා. ඒ නිසා අපි වඩා සක්‍රියව සහ වේගවත් විය යුතු මේ විනාශකාරී ක්‍රියාමාර්ග වැළැක්වීම වෙනුවෙන් ඒ සඳහා ප්‍රබලතම උද්ඝෝෂණ ව්‍යාපාරයක් පෙබරවාරි මාසයේ පළවෙනිදා අපි ආරම්භ කරන්න සූදානම් කරලා තිබෙනවා. අපි මේ රටේ පොදු ජනයාගෙන් ඉල්ලා සිටිනවා. අපි අතර පක්ෂ ભેද තියෙන්න පුළුවන්. අපි අතර වෙනස් ප්‍රශ්න පිළිබඳව එකඟ නොවන කරුණු තියෙන්න පුළුවන්. නමුත් අපේ රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථානයක් විකිණීම පිළිබඳව අපි අතර ගොඩක් විවාද, ගොඩක් පරස්පරතා තිබෙන්න හේතුවක් නැහැ. අපි හැම දිනාටම එක තැනකට ආය හැකි රටේ වැදගත් ආර්ථික මධ්‍යස්ථාන, ආර්ථික මර්මස්ථාන විදේශීය සමාජ විශේෂයෙන්ම මේ විකිණීම සඳහා සැලසුම් කළ තියෙන ඉන්දියාවට විකිණීම සඳහා දරන ප්‍රයත්න වැළැක්වීම වෙනුවෙන් අපි කවුරු එකතු විය යුතුයි. ඒ සඳහා අපි අපේ රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා මේකට සහාය දක්වන්න කියලා. දැන් මේ විഘോഷණ වලට සීමා වෙලා මේක කරගන්න පුළුවන් වේද කියලා දැන් කරේ හම්බන්තොට ලොකු විරෝධයක් ගියා නමුත් වැඩේ කෙරුණා. ඒ වගේ දැන් කරගන්න පුළුවන් වේද? හම්බන්තොට වැඩේ කෙරුන්නේ නෙයි. අතාක් දුරකට ඒගොල්ලෝ මුකුත් කෙරුන්නේ නැහැ. හම්බන්තොට සිදුවෙච්ච දේ තමයි
පසුගිය රාජපක්ෂ පාලනයේ විසින් කර්මාන්තපුරයක් සඳහා එහි ගම්මැසියන් පවුල් 1100කට 1047ක් වගේ 1100කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කොට කර්මාන්තපුරයක් වෙනුවෙන් ඉඩම් වෙන් කොටගෙන තිබෙනවා. ඒ ඉඩම් වල ආණ්ඩු ගිල මුල් ගලක් තියලා තියෙනවා. ඔච්චරයි. වරාය විකිණීම් පිළිබඳ කිවිසුමකට අවිල්ලා නැහැ. අක්කර 15000. ඒ කියන්නේ අනික් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉඩම්, වනජීවීකේ ඉඩම්, ජනතාව පදිංචි ඉඩම් පවරා ගැනීම සඳහා දරන ප්‍රයත්නය తాවකාලිකව නතර වී තිබෙනවා. හැබැයි අපේ උත්සාහය ඒ తాවකාලිකව නතර වීමකට ඉඩ නොදී ස්ථාවර ලෙස නතර කිරීම සඳහා බලපෑම් කළ යුතුයි. ඒ නිසා අපි හිතනවා බලපෑම් හරහා සටන් හරහා උද්ඝෝෂණ හරහා පමණයි මේ පාලනයට පණිවිඩයක් දිය හැකි වන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා හෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක වෙන මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මාවතක් නොමැති බව අපි තේරුම් ගන්න තිබෙනවා. එක මාවත අවසන් මාවතක් හැටියට තිබෙනවා කුමක්ද? මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාවට නොනගන පාලනයක් ගොඩනගා ගැනීම සඳහා මේ සටන් ඉදිරියට යාවිද. ඒ තමයි මේකට තියෙන නිට්ටාවට සුව කරගත හැකි බේත. වෙන බේතක් අතර මෙන්න නැහැ. ඔන්න අර දැන් ඩාවොස් නුවර පැවති ආර්ථික සම්මේලනයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා NDTV නාලිකාවෙන් කියනවා මේ ස්විමින් පූල් එකක් තමයි මේ අම්මතර කියන්නේ. ඉතින් අපිට ස්විමින් පූල් එකකින් වැඩක් නැහැ. ඒක මේක සංවර්ධනය කරන්න අවශ්‍යයි කියලා. ඇත්තටම මේ කතාව හරියද කියන්නේ නිකන් වරාය තිබුණට නෑ නේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. ඔව්. වරායක් තිබුණට වැඩක් නැහැ මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. එතකොට ඔබ හිතන්න ආණ්ඩුව සතු වරායක් තියෙනකොට මෙහෙයුම් නැහැ. පෞද්ගලිකාංශ සතු වරායක් කරනකොට මෙහෙයුම් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මොකද නැව් වෙන්නේ අයිතිකාරයා කවුද කියලා බලලා. මේක ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති වරායක් ඒ නිසා නැව යන්න ඕනේ. දැන් මේක මේ පෞද්ගලික චීන සමාගමට අයිති වරායක් දැන් එහෙනම් නැව යන්න ඕන. නැව් වෙන්නේ අයිතිකාරයා කවුද කීකේ බල නෙමෙයි. ඔබ හිතනවාද ආණ්ඩුවක් යම් වරායකින් අලාභයක් ලබනවා නම් ආණ්ඩුවක් අලාභයක් ලබන වරායක් පෞද්ගලික සමාගමක් අලාභයක් ලබා ගැනීම වෙනුවෙන් දරා ගැනීම වෙනුවෙන් ගනීද? ආණ්ඩුවකට වඩා ලාභ අපේක්ෂා කරන්නේ පෞද්ගලික සමාගම. නැගේ පෞද්ගලික සමාගමට ඉතා වැදගත් සැලසුම් සහගත උපාය මාර්ගයක් තිබෙනවා වරාය හරහා ලාභ උපයන්න. ආණ්ඩුවට නැති වෙන්නේ. දැන් මේ කිව්වන ආසියාවේ ලොකුම මොලේ කිව්වා. නේද? මොකද්ද? නේද? ආර්ථික පිළිබඳ මහා විශේෂඥවරු කිව්වා. ඉතින් නැවක් ගෙන්න ගන්න බැරි මහත්තුරුද මේකට. චයිනා මර්චන්ට් සමාගමට නැවක් ගේන්න පුළුවන් නම් ආණ්ඩුවට නැවක් ගේන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම කතා ගොඩනගලා තිබෙන්නේ විකිණීම සඳහා තර්ක. ආරක්ෂා කොටගෙන සංවර්ධනය කිරීම සඳහා තර්ක වෙනුවට ඔවුන් හොයන්නෙම විකිණීම සඳහා තර්කයි. ඇයි? ඔවුන් බැරි රෝගයෙන් පිළෙනවා. කිසිවක් බැරි පාලකෙක්. විකිණීම හැර ඒ විකුණා යමක් මුදල් උපයා ගැනීම හැර වෙනත් ආර්ථික දැක්මක් නැති පාලකෙක්. රනිල් වික්‍රමසිංහ ජීවත් වෙන 80 යුගයේ. මේ 80 යුගයේ මනසකින් ඔහු කටයුතු කරා. ඔහු නවීකරණය නොවුණු අලුත් දේ පිළිබඳ අවබෝධයක් නැති 80 පැරණි දශකයක් නියෝජනය කරන නායකයෙක්. ජේ.ආර්.ගේ අවතාරය වගේ උච්චරයි. මේකයි ඇත්ත. ඒ නිසා මේ වර්ධනය කිරීම සඳහා සලස්ම සකස් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබතුමා දැන් ඔබතුමාලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයක් පෙරලන්න සෑහෙන විවරයක් කරපු කට්ටිය. නමුත් දැන් ඔබතුමාලා යහපාලනය ආරම්භස්ත මේ යහපාලනය විවේචනය කරනවා. ඒ වගේම දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයත් යහපාලනය විවේචනය කරනවා. දැන් ඔබතුමාලා දෙගොල්ලම විපක්ෂයේ භූමිකාව ඉටු කරනවා. නමුත් මොකක්ද ඔබතුමාලා නිසා මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය අතර තියෙන දේ ඔබතුමාලාගේ විපක්ෂයේ තියෙන වෙනස මොකක්ද? ඔබතුමාලා ඒගොල්ලෝ හොරකම් කරනවා අපි හොරකම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හොරු රකින්නවා අපි හොරුන්ට දඬුවම් දෙන්න කියනවා. ඒගොල්ලෝ බොරුවට දේශප්‍රේමේ පටලව ගන්නවා අපි ඇත්තටම මේ රටේ ජනතාවට ආදරය කරනවා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම වෙනුවෙන් පිනීනවා. ඔවුන් පවුලක් වෙනුවෙන් මුළු දේපල රාජ්‍ය දේපල උපයෝග කරගන්නවා අපි පොදු ජනතාව වෙනුවෙන් දේපල බෙදා හරින්න කටයුතු කරනවා. ඔවුන් මුළු ධනය ඔවුන්ගේ හිතවත් කණ්ඩායමක් වටා කේන්ද්‍ර කරගන්න උත්සාහ කරනවා. අපි අපේ රටේ ජනයාගේ ධනය පෙරලා ජනතාවට දෙන්න උත්සාහ කරනවා. ඔවුන් අපේ රටේ අධ්‍යාපන සෞඛ්‍ය කප්පාදු කරමින් ඔවුන් සහ ඔවුන්ගේ පැලැන්තේ දරුවන්ට පමණක් අධ්‍යාපන සහ සෞඛ්‍ය නිරෝගී සම්පන්න ජීවිතයක් උරුම කරනවා. අපි පොදු ජනතාවගේ අධ්‍යාපන සහ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් ඉන්නවා. ඔවුන් කෑදර මජර ජීවිත බවට පත් වී තිබෙනවා. අපි ඊටමත්
ජන පොදු ජනතාවගේ වමනාවෙන් කටයුතු කරන ජීවිත උරු කරන් තියෙනවා. ඒ නිසා ඔවුන් සහ අපි අතර වෙනස්කම් අහසට පොළොව වගේ. ඔබට මේ පාරේ යනකොටත් ගඳ සුවඳ හොයාගන්න පුළුවන් දෙන්න දෙපැත්තේ යනකොට. ඔව් ඒ වගේම කලක් ඔබතුමාලා සමග දේශපාලනය කරපු විමල් වීරවංශ මන්ත්‍රීතුමා මේ වන විට යම් කාරණාවක් සම්බන්ධයෙන් සිරගත වෙලා මොකද බලනවා වංචාව සම්බන්ධයෙන් එතුමාගේ පක්ෂය සහ එතුමාගේ පක්ෂයෙන් මතයක් තියෙනවා දැන් එතුමා ජාතික වීරයෙක් ලෙස තමයි ඔවුන් සඳහන් කරන අපි දැක්ක පසුගිය දවස්වල බාහිර පොස්ටර් ව්‍යාපාරයක උදෙන තිබෙච්ච ජාතික මහින්දා හඳුරන්නේ කවිකුත් සම්බන්ධ කරලා ඔබතුමාලත් එක්ක දේශපාලනය කරපු දේශපාලන සගයෙකුත් ලෙස ඔබතුමාලා විමල් වීරවංශ මහතා මේ ජාතික වීරයෙක් ලෙස පෙන්වන එක ගැන මොකක්ද ඔබතුමා ඔබ දකින්නේ නැතිය පහුගියදා මේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ අමාත්‍යංශින් අපේ ජාතික දෝහින් බවට පත් කරලා තිබුණු කැප්පටිපලි නිලම තුළ ඇතුළු බොහෝ පිරිසක් ජාතික වීරයින් ලෙස නම් කරා. ඒතර අපිට ඔබ අරන් බලන්න ඒ ජාතික වීරයින්ගේ නාමාවලිය අරගෙන බලන්න. ඒ ජාතික වීරයින්ගේ නාමාවලියට වීරවංශට ඉඩක් නැහැ. හැබැයි ජාතික වීරයින්ගේ නාමාවලියක් ඇතුළත් මෙහිම තුම්මුල්ලේ පත්නේ චොප්පේ කුඩු නිහාල් මාළු නිහාල් සොත්ති උපාලි හරිද මහා මංකොල්ලකාරයන්ගේ ලැයිස්තුවක් ජාතික වීරයන් හැටියට නම් කරනවා නම් ඒකේ ඉහළම තැනක් වීරවංශට හිමි වෙනවා වෙන ලැයිස්තුවක ඔහු අර විජේදාස රාජපක්ෂ මහත්මයා අර දෝහින් හැටියට නම් කරපු අය ජාතික වීරයන් හැටියට නම් කරපු ලැයිස්තුවේ නම් මෙවැනි මංකොල්ලකාරයන්ට වංචනික ඉඩක් නැහැ. මේක තමයි අපේ රටේ තියෙන තක්කඩිම දේශපාලනය මතක තියාගන්න. තමන්ගේ කැත මජර තක්කඩි හොරකම් වංචා මජර ජීවිත විනාශ කරගන්න ලද ජීවිත වසා ගැනීමේ සලපිලියක් බවට අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයේ මේ මව්බිම් පිළිබඳ තියෙන ආදරේ මව්බිම පිළිබඳව අපේ දේශාභිමානය පිළිබඳ ලියවී තිබෙන ගීත වැකි යොදා ගන්න නම් මොන තක්කඩියෙද. එනිසා මම හිතන්නේ ඔහුට හිමි නාමාවලියක් වෙනම හැදිය යුතු තිබෙනවා. එතන ඕනම වින්සිල්ලා ඉන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ඉන්න යෝජිතත් ඉන්න පුළුවන්. මේ රටේ මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා කම්බ හොරුන්ගේ ලැයිස්තුවක් ඇදුවොත් ඒ ලැයිස්තුව ප්‍රමුඛ ස්ථාන වලට හම්බ වෙනවා. ඔය පසුගිය දවසක පළාත් සභාවල මහාමුදුවරුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවතුණා මේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ඊළඟ මැතිවරණයකදී හෝ පාර්ලිමේන්තුව තුළදී දැන් නැවතත් ඔවුන් උත්සාහ කරනවා යහපාලනයෙන් මිදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක බලය මේ රට තුළ ස්ථාපිත කරගන්න. ඔබතුමාලා මොකද ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් ඉදිරියෙන් දකින්නේ කොහොමද මේ සම්බන්ධයෙන්? ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අවබෝධයට යටත්ව මහමැතිවරු විසින් මහින්ද රාජපක්ෂ මහත්මයා මුණ ගැහුණා කියලා අපි හිතනවා. මොකද මේ සෑම මහමැතිවරයෙක්ගේ පණනන ළඳා පවතින්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අතේ. ඒ නිසා ඔහුගේ අනුදැනුමකින් තොරව මෙම සාකච්ඡා සිදු නොවන බව අපි දන්නවා. නිසා ඔහුගේ අවබෝධයෙන් තමයි මේ සාකච්ඡා සිදු වී තිබෙන්නේ. එතන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අරමුණ දිශාව බවට පත් වී තිබෙන්නේ මෛත්‍රීපාල මහත්මයා සහ රාජපක්ෂ මහත්මයා එක්ව ඡන්ද කරන්න නම් මෛත්‍රී මහින්දත් එක්ව ඡන්ද කරන්නත් මෛත්‍රී UNPත් එක්ව ආණ්ඩු කරන්නත් පුළුවන්කමක් ලැබෙයි කියලා අපි හිතන්නේ නේ. කියන්නේ මහින්දත් එක්ක ඡන්ද කරනවා රනිල් එක්ක ආණ්ඩු කරනවා. මේ මොන පරස්පරයක්ද? ඒ නිසා මේ දේශපාලන ඇති වී තිබෙන වියවුල කොතනින් හෝ අවසන් විය යුතු තිබෙනවා. ඒ අවසන් විය යුත්තේ කිසිම තැනකින් නෙවෙයි. එක පොදු දේශපාලන වමනාවකින් අවසන් කළ යුතුයි. ඒ අවසන් කළ යුතු වමනාව අන් කවරක්වත් නෙවෙයි. මේ කණ්ඩායම එක පෙරමුණකට ගොස් ජනතාවගේ පුළුල් පෙරමුණක් ගොඩනැගීම හරහා පමණයි මේ ව්‍යසන අවසන් කළ හැකි වන්නේ. ඉතින් අපි සූදානම් වන්නේ ඒ අයට ඕනතරම් මඩේ ලගින්නත් පුළුවන් මඩෙන් ගොඩ එන්නත් පුළුවන් ඒ දේශපාලන පිළිබඳව මම හිතන්නේ මේ රටේ ජනතාවට මේ පෙන්නන විරූපී නාටක ඕනතරම් හොඳ පැතිකඩ බවට පත් කරගන්න පුළුවන් මේ රටේ දේශපාලන පිළිබඳ කිරාමන බලින් SB සානායක ජනාධිපති ඡන්දෙද කියන ඒවා දැන් මෛත්‍රීපාල මහත්මයා ගාවට ඇවිල්ලා කියන ඒවා අනුරයා පසුසිල් ප්‍රේමජයන්තලා ඡන්දෙදි කියන ඒවා සිරිපාලලා දැන් මෙතෙන්ට ඇවිල්ලා කියන ඒවා ASB ලා ගැන ඡන්දෙට කලින් UNP කට්ටිය කියපේවා දැන් කියන ඒවා මේ මහින්ද ගැන මේගොල්ලෝ කියපේවා
දැන් කියන්නේ. දැන් මේ විකට විරූපී නාටකය අප්‍රසන්න විකෘති නාටකය මේ රටේ ජනතාව කොච්චර කොපමණ කාලයක් බලා ඉන්න සූදානම්ද? වෙන දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව ජාතික සමගිය පිළිබඳව විදේශ ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරු සාකච්ඡාවලට නොගිය මේ පෙන්වන සංදර්ශන ටික පමණ ප්‍රමාණවත් මේ රටේ දේශපාලන වැටි වී තිබෙන මහා ඛේද වාචකේ තේරුම් ගන්න. ඒ හොඳටම ඇති. මේ නාටක ටික විතරයි. ඒ නිසා අපි කියන්නේ ජනතාවට තවදුරටත් තමන්ගේ පාලකයන් විවිධ වර්ගයේ සංදර්ශන පෙන්වන නාටකයන් බවට පත් වෙන ඉඩ නොදී පුළුල් ජනතා පෙරමුණක් ගොඩනැගීමේ දිශාවට මේ දේශපාලන පරිවර්තනය කළ යුතු කියන ස්ථාවරය තමයි අපි සිටින්නේ. ඒ වෙනුවෙන් තමයි අපි දේශපාලනය කරන්නේ. අනුරු මන්ත්‍රීතුමා එදා ඒ මහමැතිවරු සහ මහින්ද රාජපක්ෂ මහතා හමුවෙන් පසුව ඊට පැමිණ මාතෘ දවස්ක් කොහොම කිව්වේ මේ රට විනාශයට පත් වෙමින් යනවා. නැවත ඒ විනාශ වෙන රට විනාශ වෙන යන ගමනේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට බැනපු ඔබතුමාගේ කියපු ආකාරයේ මන්ත්‍රීවරු ඒ සියලු නිදහස් පක්ෂයේ සියලු දෙනා සමග එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් තමයි ඔවුන් මේ ගමන යන්න හදන්නේ. රට බේරා ගැනීම අරමුණක් තමයි උඩ තියෙන්නේ. එතනදී මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය කියපු ආකාරයේ සැලකපු අයවත් එකතු කරගෙන පොදු අරමුණක් වෙනුවෙන් තමයි ඔවුන් මේ ගමන යන්න හදන්නේ කියලා. ඔය මහත්තුරු රට බේරා ගන්න කරපු ප්‍රයත්න අපි කොච්චර දන්නවද? ඔබට මතක ඇති 2001 වසරේදී එක්සත් ජාතික චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවක් තිබ්බ 2006 මැතිවරණයටපත් වුණු බන්දුරු ගුණවර්ධන එස්.බී. දිසානායක නන්දි මිත්‍ර ඒකනායක ජී.එල්. පීරිස් ඒගොල්ලෝ ගිහිල්ලා වාඩි වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එදත් කිව්වා රට බේරා ගන්න ජනතාව බේරා ගන්න කියලා. ඔය මහත්තුරු ඊට පස්සේ 2005 මහින්ද ජයග්‍රහණය කරාට පස්සේ කරු ජයසූරිය ඊට පස්සේ රාජිත සේනාරත්න ඔය ආපහු බන්දුළු ගුණවර්ධන ලොකුගේ පීදායරත්න කේලිය රඹුක්වැල්ල මේ කට්ටිය ගිහිල්ලා ආය මහින්ද මහත්තයාගේ ඔඩොක්කුවේ වාඩි වුණා ජනතාව බේරා ගන්න රට බේරා ගන්න කියලා. ඊට පස්සේ ආයේ 2015 මැතිවරණයෙන් පස්සෙත් මේ මහත්තුරු ටික ආයෙ ගිහිල්ලා වාඩි වෙනවා එස්.බී. සානායක සුසිල් ප්‍රේමජයන්ත අනුර යාපා ඒක මට කියන්න ගොඩක් දිගයි නේ. ඒ කට්ටිය ආයෙ ගිහිල්ලා වාඩි වෙනවා රට බේරා ගන්න කියලා. ජනතාව බේරා ගන්න කියලා. ඔය පළාත් සභාවල മന്ത്രിවරු පළාත් සභාවල මහමැතිවරු සෑම අයවැලීකණකින්ම එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබා ගන්නවා. ඒ වෙලාවෙත් කියන රට බේරා ගන්න කියලා. ඇත්තටම තියෙන්නේ දැන් මුංගෙන් රට බේරා ගන්න. අපිට තියෙන ප්‍රශ්නේ ඒක. මුන් හැම වෙලාවම රට බේරා ගන්න ජනතාව බේරා ගන්න කියලා තරක හදනවා. ඇත්තටම ජනතාව හමුවේ දැන් තිබෙන්නේ මේ අයගෙන් රට බේරා ගන්න. අන්න ඒ ප්‍රයත්නෙට තමයි දැන් අපි මැදිහත් වී යුතු තිබෙන්නේ. ඒ නිසා හැමදාම තමන්ගේ බලයත් ඒ බලය වෙනුවෙන් තමන්ගේ විරාජමානව ගත කරන ජීවිතත් ආරක්ෂා කර ගැනීමෙන් ඕනෑම වර්ගයේ පාවා දීමකට යටත් වීමකට දෝහිකමකට සූදානම් මජර මිනිස්සු අපේ රටේ සාමාන්‍ය ගැමියෙකුටවත් තියෙනවා තමන් පිළිබඳ අභිමානය සහ තමන් පිළිබඳ විශ්වාසය. සාමාන්‍ය ගැමියෙකුටවත් ඒ තියෙන අභිමානවත් නැති නිකන් සත්තු ටිකක් ඉන්න අපේ රටේ පාලකයෝ බවට පත් වෙනවා. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අරකට රකින්නවා මේක රකින්නවා නේද? ජීඑල් කිව්වේ නිකන් මේ පැකේජ් පප්පා කියලා කිව්වේ. ඒ ජීඑල් අද කියන විදිය බලන්න. මේ දේශපාලනේ මොකද්ද මේ? ඒ නිසා මේ දේශපාලනේ මජරකම තමයි ඔක්කොම පෙන්නේ. ඒ නිසා අද රටේ ජනතාවට තියෙන මේ කණ්ඩායම රට බේරා ගැනීම සඳහා ව්‍යාපෘතියක් තියත් කරනවා. මම දැක්කා මේ මම ඔක අහයින් කියලා මේ පත්‍ර කැලකුත් තරම් විශේෂම දිනමිනිය අද ප්‍රධාන ප්‍රවෘත්තිය ඕපාර්තව අභියෝගකට ලක් කර ශේෂ්ඨාධිකරණ පෙස්සම මේ කවුද කියලා බලනකොට කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන්. දැන් මේ ගොඩක් හාමුදුරුවෝ පෙරට එන්න පටන් ගන්න තියෙනවා. බෙන්ගමියු නාලක හාමුදුරුවෝ මම දැක්කා වීරවංශ මන්ත්‍රීවරයා FCID එකට කැඳවපු වෙලාවේ කියලා පිරිත් නූල් බඳිනවා. බෙන්ගමියු නාලක හාමුදුරන් වහන්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපදේශකයෙක් හැටියට කටයුතු කරා. වාහන දුන්නා 60000ක පඩියක් දුන්නා. ඊට පස්සේ මම දැක්ක ඔය රාවණ බලයේ කවුද තව උන්වහන්සේ නමක් ඔය රට බේරා ගන්න ඔය වෙනි දේවල් වලට හුරු බේරා ගන්න මැදිහත් වෙනවා.
උන්වහන්සේගේ පැටිකිරිය හොයලා බලපුවාම මා දැක්කා වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහි වෙල්ල වේ තිබෙන වාහන අවභාවිතා වෙලා ඉස්තුවේ විශාල වාහන ප්‍රමාණයක් උන්වහන්සේ ලබා දීලා තිබෙන පමණක් නෙවෙයි වීරවංශ අමාත්‍යවරයාට අයිති ආයතනයක මේ හාමුදුරුවෝ වහන්සේ අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කරනවා. ඊට පස්සේ මම බැලුවා මේ තිනියාවල පාලිත හාමුදුරුවෝ කවුද කියලා. මොකද දැන් ඉස්සර අපි හාමුදුරන් වහන්සේ කෙනෙක් යමක් කියනකොට අපි ඒක බලන්නේ බුද්ධ වචනය ඒක තුල තිබෙනවා කියන අදහසෙන් තමයි අපි හාමුදුරන් වහන්සේගේ ප්‍රකාශය දිහා බලන්නේ. දැන් අපි පුරුදු වෙලා තිබෙනවා මෙවැනි හාමුදුරන් වහන්සේලාගේ ප්‍රකාශ දිහා බලන්න මොනර ඩිරෙක්ටර් බෝඩ් එකේද ඉන්නේ කියලා. එහෙම හොයන් යනකොට මට හම්බුණා මේ තිනියාවල පාලිත හාමුදුරුවෝ ලංකා හොස්පිටල් කියන ඇපලෝ රෝහල ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය. ඉතින් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ කරන හාමුදුරන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා මෙහෙම. ඒකී බැඳුම් කර ගනුදෙනුව පිළිගත් මහ බැංකු නීති රීති අනුව සිදු කර ඇති අතර. දැන් එතකොට උන්වහන්සේ මේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ තාම විශිෂ්ට ඥානයක් තියෙන හාමුදුරන් වහන්සේ කෙනෙක් බවට එකපාරපත් වෙනවා. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට තිබුණේ මේ මට හිතෙන විදිහට උන්වහන්සේ මෙතන ලංකා හොස්පිටල් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන වෙනකොට මහ බැංකුව අධිපතිවරයෙක් කරන්නේ. මෙවැනි ආර්ථික ඥානය මේ හොඳින් මේ හැම කෙනාම ඉදිරිපත් කරන ප්‍රකාශ දිහා නෙවෙයි ඒ ප්‍රකාශ කරන පුද්ගලයා දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. මේ වෙන මුකුත් නෙවෙයි. මේ ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා දරන ප්‍රයත්නය තමයි මේ පටන් තිබෙන්නේ. හෙට තියෙනවා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේ බැඳුම් කර කමිටුව පිළිබඳ විවාදයකට තියෙනවා. එය අපේ පක්ෂය විසින් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව හෙට දවස පුරා විවාදයට ගන්න. 10:30 සිට උදේ හවස 7:30 වනතේ දීර්ඝ කාලයක් මෙම විවාද ගන්න සූදානම් වී තිබෙනවා. අද ගිහිලා නඩුවක් දානවා. නඩුවක් දාලා දිනමින පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වෙනවා. මේ මොකද්ද? මෙතන උත්සාහයක් තියෙනවා හෙට පාර්ලිමේන්තුවේ දියත් වෙමින් තිබෙන මේ සාකච්ඡාව විවාදය කිරියල්ල නැගිටලා අහනවා කතානායකතුමාට කියනවා නඩු අංකිත කියලා මේ බැඳුම් කරය පිළිබඳව මෙවැනි ශේෂ්ඨාධිකරණ නඩුවක් විභාග වී තිබෙන බැවින් ස්ථාවර නියෝග අහවල් වගන්ති යටතේ පාර්ලිමේන්තු විවාදයක් කළ නොහැක. තිනියාවල පාලිත හාමුදුරුවෝ නඩුව දානවා කිරියල්ල නැගිටිනවා කතානායක තීරණය දෙනවා. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරන ලද තිරපට පිටපත ලියන ලද නාටකයක් දියත් වීමේ පළමු පියවර තමයි මේ ශේෂ්ඨාධිකරණයට මේ නඩුව පැවරීමේ අරමුණ බවට පත් තිබෙන්නේ. අප ඊට පාර්ලිමේන්තුවේදී මේ විවාදය වැළැක්වීම සඳහා ප්‍රයත්න දරනවා නම් ඒ කිසිසේත්ම වැළැක්වීමට ඉඩ දෙන්නේ නැහැ. එක් අයට පාර්ලිමේන්තුවේ සිදුවෙන සිදුවීම් වැළැක්වීම සඳහා ඕනෑම මොහොතක අධිකරණ උපයෝග කර ගැනීම සඳහා දරන වංචනික උපක්‍රමයට පාර්ලිමේන්තුව යටත් නොවිය යුතු කියන ස්ථාවරය අපි ඉන්නේ. ඒ නිසා මේ ප්‍රයත්නයේ තියෙන කවරක්වත් නෙවෙයි හෙට පාර්ලිමේන්තුවේදී අත් වෙන විවාදයෙන් අතර කිරීම සඳහා දරන ප්‍රයත්නයක් මේ තුල තිබෙන්නේ. මම හිතනවා ඒක විවාදයක් පමණක් මේ දෙතින් එහාට මොකක්ද වෙන්නේ? මොකද විශේෂයෙන් ඔබතුමාලා අයවැය විවේචනය කරා කොහොමද ඇතිව? නමුත් සිවිල් ඒ වගේ මේකත් විවාදයක් පමණක් වෙයිද? ඔබ කියන එකම මට කිව්වා මේ ළඟදී කෙනෙක්. ඔගොල්ලෝ වංචාවලට රිව කතා කරන පාර්ලිමේන්තුවේ. ඔගොල්ලෝ අයවැයේදී ජනතාවගේ පැත්ත අරන් විවේචන ඉදිරිපත් කරනවා. මම හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ හිටියා ඕගොල්ලෝගේ විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරයක්. එයාකවත් යලි මම ඕගොල්ලන්ගේ විපක්ෂ කාර්යභාරයක් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද විපක්ෂයට කාර්යභාරයක් තිබෙන්නේ යහපත් ආණ්ඩුවක් තිබුත් විතරයි. මූණ ඉදිරිපිට තියාගෙන හොරා කීපම වජිරාපේ වරදන්න. මූණ ඉස්සරහා වාඩි කරගෙන කිරියල්ල മന്ത്രിවරයාට කිව්වම ඔයාගේ උපදේශක සාමාන්‍ය පෙළ පාස් නැහැ කියලා. ඉස්සරහා තියාගෙන රවි කරුණානායකට කිව්වට පස්සේ ඔයාගේ නෝනටයි දුවටයි සමාගම් වලට ඔයාගේ අමාත්‍යංශයෙන් විශේෂ වරදාන දීලා දෙනවා කියලා. මූණ ඉස්සරහා තියාගෙන කියපුවාම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔයා බැඳුම් කර ගනුදෙනු ආරක්ෂකයා කියලා. කෝට් ඇඳගෙන hina වෙලා ඉන්නවනම් විපක්ෂයෙන් මොකද පැවරන කාර්යභාරය? විපක්ෂයට කාර්යභාරයක් තිබෙන්නේ සාධාරණ පාලනයක් තිබෙන වෙලාවක අහුම්කම් දෙන සූදානම් පාලනයක් තිබෙන වෙලාවක විතරයි. ඒ නිසා දැන් තිබෙන්නේ ඇත්තටම විපක්ෂ කාර්යභාරයෙන් ඔබට යන පාලනය අත්පත් කර ගැනීම කාර්යභාරයක් අපි විසින් බාරගත යුතු තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ පෙළ ගිහිම කරන්න ඔබ කියන එක ඇත්ත.
හොරාට හොරා කිව්වම සද්ද නැතුව ඉන්න ඕන. සද්ද නැතුව ඉඳලා එළියට අවිලා කියනවා සද්ද නැතුව ඉන්න එක තමයි මගේ වැඩේ කියනවා. එල්ලෙන්න ගියොත් පැටල. වජිරේ අපි වරදන කිව්වේ. ඉතින් මේක නෑ. ඉතින් මෙහෙම දේශපාලනයක්. ඒ නිසා විපක්ෂයකට කාර්යභාරයක් තිබෙන්නේ යහපත් ආණ්ඩු කරන එකදී විතරයි. යහපත් ආණ්ඩු කරන්නක් නැත්නම් විපක්ෂයක් හඬ නැගීම පමණයි. හැබැයි අපි හඬ නැගීම හරහා යම් ජයග්‍රහණ යම් පමා කිරීම යම් යම් පසුපසට දෙමින් කරන්න සමත් වී තිබෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් වේ කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ඔබ කියන එක ඇත්ත. ඒ පිළිබඳව අපි සංවාදකයේ දෙනවා. මම හිතන්නේ මේ රටේ ජනතාව සංවාදකයේ දෙන්න ඕන. තව දුරටත් නේද? කරුණු පෙන්වා දීම පමණක් ප්‍රමාණවත්ද කියන සාකච්ඡාව අපි හැමදෙනාම ගත යුතු තිබෙනවා. මම නම් දන්නේ නැහැ මේ අස්පය පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න හදනවා වගේ වැඩ. දැන් මෙතන වාර්තාව තිබෙනවා. වාර්තා පාර්ලිමේන්තු වාදයට ගන්න තිබෙනවා. ඉන්න අනතුරු එතුමාට දැන් ගනුදෙනු සිද්ධ වෙලා දැන් ගිය අවුරුද්දේ 2015 පෙබරවාරි මාසේ දැන් අවුරුද්දයකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. මම හිත ජනාධිපතිවරයා පළමු කළ යුතු තිබුණු වැඩේ තමයි මේකට ජනාධිපති කමිෂන් එකක් දාන්න එක. මේ කරන හොයන්නේ. මේ පමා වෙලා ඉන්න එතුමා හිම උත්සාහයක් ගන්න ඕන. ඒ උත්සාහය හොඳයි. පමා වෙලා. ඒ වෙන පමායි කියලා තමයි අපිට හිතෙන්නේ. මන්ත්‍රීතුමා දැන් ඔබතුමා පැහැදිලිව සඳහන් කරා මේ පාලනය අවසන් කළ යුතුයි මේ ඒක පාලනයක් තියෙන්නේ. දැන් කොහොමද මේක අවසන් කරන්නේ? වැඩ පිළිවෙලක් මේක ප්‍රජාතන්ත්‍රවාදී ඔබතුමාලාට අවසන් කරන්න පුළුවන්ද? නැත්නම් වෙන විකල්ප ක්‍රියාමාර්ග ගන්නවද? දැන් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීව මේක කරන්න පුළුවන්කම තියෙනවා විශ්වාස කරන්නේ නැහැ. බොහොම හොඳයි. ඒ කියන්නේ මෙහෙම ඉස්සරලම අපි පොදු එකඟතාවයකට එනවා නම් මේක වෙනස් කරන්න ඕන කියලා. ඒකඟතාවයට එන්න ඕන පළමු කොටම. දැන් අපි තාමත් අපේ ප්‍රයත්න තිබෙන්නේ මේක වෙනස් කළ යුතුයි කියලා මතය ගොඩනගන්න. මේ සිස්ටම් එක වෙනස් කළ යුතුයි කියලා මතය ගොඩනගන්න. වහන ප්‍රශ්න දෙන්නේ රයිට්. දැන් සමාජයේ වෙනස් කිරීම සඳහා මතයකට එනවා. දැන් අපි වෙනස් කරන්නේ කොහොමද? ඒතර වෙනස් කිරීමේ ආකෘති ආණ්ඩු මාරු වීමේ ආකෘති ගොඩක් තිබෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු මාරු වෙලා තිබෙනවා. මැතිවරණවලදී ආණ්ඩු මාරු වෙලා තිබෙනවා. පාරිදී ආණ්ඩු මාරු වෙලා තිබෙනවා. ඉතින් අපි පාර්ලිමේන්තුවේ ඇතුලේ ආණ්ඩු මාරු කිරීමෙන් හැර අනෙක් ඕනෑම ආණ්ඩු මාරු කිරීමේ ක්‍රියාවලිය පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. පාර්ලිමේන්තුව ඔඩුගඩි මාරුවට අපි එකඟ නැහැ. ඒ ආණ්ඩු මාරුවේදී අනෙක් ඕනෑම ආණ්ඩු ක්‍රියාවලියකට අපි සූදානම්. ඒක තීරණය කරන්නේ අපි නෙවෙයි. අපි බලය මාරු කිරීම සඳහා සැලැස්ම හදමින් ඒ සඳහා ජනතාව සංවිධානය කරමින් ඒ සඳහා ජනතාව පෙළගස්මින් අපි ගමනක් ඉස්සරහට යනවා. මාරු වෙන්නේ කවර ආකාරයෙන්ද කියන එක තීරණය වෙනවා. ඒ වෙලාවේ ජන බලවේගයේ ගුණගේ තිබෙන ආකාරය අනුව. ඒ මැතිවරණයකදීද ඒ පාරිසටනකද කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ ඇති වී තිබෙන සමාජ තත්ත්වය අනුව. ඒ නිසා මම හිතන්නේ අපි බලය මාරු වෙන ආකෘතිය ආකාරය තීරණය කරන අපි පමණක් නෙවෙයි අපිට එරෙහි වෙන සතුරා තීරණය කරන බලය මාරු වෙන ආකාරය. ඉතින් අපි සතුරාගේ හැසිරීම මත තමයි ආකාරය වෙන මාරු වෙන ආකාරය තීරණය වෙන්නේ. මන්ත්‍රීතුමා ඒතකොට මේ බලය මාරු කිරීමේදී ඔබතුමාලාට මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක එකතු වෙලා බලය මාරු කරන්න අවස්ථාවක් ඔබතුමාලාට ඒක කරනවා. ඉතින් මට ඒක මෙච්චර වෙලා කීපෙම වැඩකුත් නෑ වගේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි මේ ඉතින් රාජපක්ෂත් එක්ක මොකක්ද තියෙන දේශපාලන. රාජපක්ෂට තියෙන ඔහු සහ ඔහුගේ පවුල වෙනුවෙන් කරන දේශපාලනයක් විතරයි. අපිට තියෙන්නේ මේ රට සාමය රට ජනතාව වෙනුවෙන් කරන දේශපාලනයක්. අපිට තියෙන දු ආණ්ඩු මාරු කිරීමක් නෙවෙයි මේ සිස්ටම් එකේ මාරු කිරීම. ඒ නිසා මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රයත්න අපි දරනවා. ඒ ප්‍රයත්න ඇතුලේ රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට හෝ ඔවුන් නියෝජනය කරන කඳවුරේ කිසියෙකුට ඉඩ නැති බව සහතිකයි. හැබැයි ඔබ ඉන්න පුළුවන්.